රයිට් එහෙනම් පොඩ්ඩෝ ටික සම්මන්ත්‍රණ මාලාවේ ඉතිරි කොටස පටන් ගමු අපි. අපිට කරන්න තියෙන මයි පුතේ 103 ප්‍රශ්නේ ඉඳලා 131 ප්‍රශ්නේ දක්වා තමයි අද ඉවර කරන්න තියෙන්නේ. රයිට් එහෙනම් පුතේ මෙන්න අපි පළවෙනි ගාන කතා කරමු. මෙහෙම පළවෙනි ගාන තියෙනවා මයි පුතේ. පළවෙනි ගාන තියෙනවා 103 වෙනි ප්‍රශ්නය. මෙන්න මේ වගේ ගැටලුවක් තියෙන්නේ. ඒකේ මයි පුතේ සීනි කිලෝ එකක් රුපියල් 98යි කියලා කියනවා. රුපියල් 98යි. ඊට පස්සේ බීලූණු කිලෝ එකක් රුපියල් 76යි. ඊට පස්සේ කියනවා අල කිලෝ එකක් අල කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි. අපෙන් අහනවා 103 වන ප්‍රශ්නයමයි පුතේ. ලේසි ප්‍රශ්නයක්. සීනි ග්‍රෑම් 500ක මිල අහනවා. මයි පුතේ අපෙන් අහන්නේ මොකක්ද? සීනි ග්‍රෑම් 500ක. මේ සීනි ග්‍රෑම් 500 ඉතින් ලේසියිනි. දැන් සීනි කිලෝ එකක් කියලා කියන්නේ මයි පුතේ 500ව කීයක්ද? දෙකක්නේ. ඇයි කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000. එතකොට 500ක් කියලා කියන්නේ ඒකෙන් භාගයක්. එහෙනම් මයි පුතේ මේකෙන් භාගයක් මේකනම් මේකෙන් භාගයක් වෙන්න ඕනේ මිලත්. එහෙනම් 98 බෙදනවා දෙකෙන්. 98 බෙදනවා කීයෙන්ද? දෙකෙන්. හරි ලේසිමයි පුතේ. දීර්ඝ බෙදීමට යන්නේ නැතුව මෙහෙම බෙදමු. හරි. 2ට 2ව 1යි. 9ට 2ව කීයයිද? 4යිනේ. දෙවරක් 4 8යිනේ. එතකොට 9න් එකක් ඉතිරි. ඒක මෙයා ගාවට ගියාම මෙයා මෙතන 18යි. මේ 8 තමයි මේ තියෙන්නේ. රයිට්? 18ට 2ව කීයද මයි පුතේ? 18ට 2ව කීයයිද? 9යිනේ. ඔව්. අපිට එනවා ග්‍රෑම් 500ක මිල රුපියල් 40 කීයක්ද? රුපියල් 49ක් එනවා. right? හරි ලේසි මේ කොටස මේ බලන්නකෝ. ඊට පස්සේ ප්‍රශ්නාංක 104. ප්‍රශ්නාංක 100 කීයද මයි පුතේ? 4. ප්‍රශ්නාංක 104න් මොකක්ද අහන්නේ? බීලූණු ග්‍රෑම් 250ක. බීලූණු ග්‍රෑම් 250ක. මයි පුතේ මේ බීලූණු කිලෝ එක දීලා 76යි. දැන් කිලෝ එකයි කියන්නේ ග්‍රෑම් 1000යිනේ. අපෙන් 250ක අහන්නේ කියලා කියන්නේ මෙයා 4න් බෙදලා එන ආගේ 250. 14න් බෙදන්නකො 250 එන්නේ. එහෙනම් මයි පුතේ මෙයා 4න් බෙදලා නම් මෙයා එන්නේ. මෙයා කීයෙන් බෙදන්න ඕනද? 4න් බෙදන්න ඕනේ. මෙහෙම තියෙද්දි බෙදමු. 4ට 4 ඒව 1යි 7ට 4 ඒව 1යිනේ මයි පුතේ. එතකොට 7න් 3ක් ඉතිරි. ඒ 3 තියුවොත් මේ 6 ගාව 36යි. 36ට 4 වරක් කීයද මයි පුතේ? 36ට 4 වරක් කීයක් තියනවද? 4 වරක් 10 40යි. 4 වරක් 9 මොන 6යිද? 36යි. right. එහෙනම් එතන රුපියල් 19යි. ඔන්න අපිට ආවා අපෙන් මොකක්ද අහපු ප්‍රශ්නය? බීලූණු ග්‍රෑම් 250ක. බීලූණු ග්‍රෑම් කීයකද ඇහුවේ? 250ක. ඒකේ අන්තිම ප්‍රශ්නේ 105. අන්තිම ප්‍රශ්නේ 105. right? දැන් මං හිතන්නේ මේ ටික මගේ පුතාලා ලියා ගන්න ඇතිනේ. right? හිමිස්සරේ ලියා ගන්න. හරි. right. හරි. ඊට පස්සේ අපි යනවා 105ට. මම මේ උඩ එක විතරක් මකන්නම්. 105ට යනවා. 105ට. මොකද්ද ප්‍රශ්නේ? අල කිලෝග්‍රෑම් 1යි භාගයයි කියලා කියන්නේ 1/4යි. මෙයාගේ මිල තමයි අහන්නේ. මේ මය පුතේ අල කිලෝ 1 දීලා. දැන් මම මේ තියෙන මේ බාන මෙතන තියෙනවා කිලෝ 1ක්. කිලෝ 1ක් 110යි. මේක දැන් වැහුවොත් තව භාගයක් තියෙනවනේ. භාගයක් කියලා කියන්නේ ග්‍රෑම් 500ක්. කිලෝග්‍රෑම් භාගයක් කියන්නේ ග්‍රෑම් 500ක්. එහෙනම් මයි පුතේ මේකෙන් භාගයක්. එහෙනම් මේකෙන් භාගයක් වෙන්න
එන 110න් භාගයක් මොන පහයිද මයි පුතේ? 55යි. දැන් එහෙනම් 110යි 55යි එකතු කරාම අපිට එනවා රුපියල් වලින්ම කීයක් එනවද? 165ක් එනවා. 100 මොන පහක් එනවද මයි පුතේ? 65ක් එනවා. right? ඔන්න එතකොට මේ විස්තර වලින් අපෙන් ප්‍රශ්න 3ක් ඇහුවා. අපෙන් ප්‍රශ්න කීයක් ඇහුවද? 3ක් ඇහුවා. එහෙනම් ඕම් ඒ ප්‍රශ්න 3 මේ වෙනකොට ඉවරයි. right? ඊට පස්සේ අපි යමු 106 ප්‍රශ්නය. 106 ප්‍රශ්නය. ඒක හරි ලේසි. අමාරු නෑ බලන්නකෝ. රෝම සංඛ්‍යාවක් දීලා අපිට කියනවා මෙන්න මෙයා අපිට කියනවා හින්දු අරාබි ඉලක්කමෙන් ලියන්න කියලා. right? මයි පුතේ මෙයා හින්දු අරාබි ඉලක්කම් කියන්නේ මොන ඉලක්කම්ද? අපි සාමාන්‍යයෙන් එදිනෙදා ඔය ගණනය කරන්න පාවිච්චි කරන ඉලක්කම් ගණන් කරන ඉලක්කම් අපි. එහෙනම් මයි පුතේ මේ තියෙන්නේ 10x කියන්නේ 10නේ. ඒකට වඩා එකක් අඩු එක කීයද මයි පුතේ? 9. එකක් අඩු එක ඉන්නේ මේ පැත්තෙන් දාන්නේ අය අකුර. right? හරි. 9. අපි ඔය කතා කරේ 100 කීයද? අපි ඔය කතා කරේ 106. මයි පුතේ ඊට පස්සේ එනවා 107 ප්‍රශ්නය. ලේසි ප්‍රශ්නයක් තියෙනනේ. මේ බලාගෙන ගියාම ඔක්කොම ලේසි කියලා තමයි සර් නම් කියන්නේනේ. right? වැඩේ අපි දන්නේ නේද? හරි. ලීටර් 7යි ජල ප්‍රමාණයකින් මයි පුතේ ලීටර් 7ක් ජල ප්‍රමාණයක් තියනවලු. ඒකේ මිලිලීටර් නෑ මයි පුතේ. ඒ වුණාට මට මිලිලීටර් දාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. ඒකෙන් ලීටර් 4යි 380ක් අපත ගියාලු. මගෙන් අහනවා ඉතිරි ජල ප්‍රමාණය අහනවා මගෙන් මයි පුතේ. ඉතින් තිබුණ එකෙන් අපතේ ගිය එක මොනා කරන්න ඕනද? අඩු කරන්න ඕනේ නේද? ඔව් අඩු කරන්න ඕනි. අඩු කරමු. මේ මාර ප්‍රශ්නේ. දැන් කට්ටියට ප්‍රශ්නයක්. ඇයි ලීටර් වලින් විතරක් තිබිලා සර් මිලිලීටර් වලට 0.3කුත් දාගත්තේ? ඕන් නැති වැඩක් මේ කියලා හිතන්න පුළුවන්. නෑ මයි පුතේ ඒක ඕන් නැති වැඩක් නෙවෙයි. මං දැක්ක දැන් මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනි කියලා. එතකොට මෙතන මුකුත් තිබුණේ නෑ. නමුත් මං 0.3ක් දාගත්ත. හේතුව නැත්තම් මට 380 අඩු කරගන්න බෑ. දැක්ක නේද මං කරපු වැඩේ? ඔයාලත් එහෙම කරන්න ඕනි. මේ දැන් ඊළඟ ප්‍රශ්නේ මෙතනට ගියාට පස්සේ මෙතන මුකුත් නෑ. 380ක් අඩු කරන්නේ. කොහොමද අඩු කරන්නේ? ඒ වෙලාවට මොකද කරන්නේ? මේ මෙතෙන්ට ගිහලා අනේ ලීටර් මට ලීටර් ඔයාගෙන් එකක් දෙන්නකෝ. මට මුකුත් නැතුව ඉන්නේ මේ 380ක් ඊළඟන එක්කෙනෙක් ඇවිල්ලා ඉනවා දෙන්න විදියක් නැහැ. මෙයා කියනවා මං ඕනනම් එකක් දෙන්නම්. කමන්නේ 380න්නේ අඩු ඉතින් එකකින් 380ක් අඩු කරන්න පුළුවන්ද? නෑ අපි දන්නවා ලීටර් එකක් මිලිලීටර් බවට පත් වෙනකොට ලීටර් එකයි කියන්නේ මිලිලීටර කීයද මයි පුතේ? 1000යි. එතකොට 380ක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් මතක තියාගන්න මෙයා 6යි. right. මයි පුතේ 10න් 380 නේ අඩු කරන්න තියෙන්නේ. right අඩු කළා දාමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. බිංදුවෙන් 8ක් බෑනේ මේ 10න් එකක් ගන්නවා. එතකොට මේ පැත්ත 10යි. මේ බිංදුව තමයි මේ තියෙන්නේ. මෙහෙන් ගත්ත එක තමයි මේ තියෙන්නේ. 10න් 8ක් ගියාම කීයද? 2යි. ඉමින් සැරේ මේකම කළා දාන්න. right. දැන් මයි පුතේ 10න් එකක් අරගෙන දුන්නානේ මෙතන කීයයිද? 9යි. 9න් 3ක් කීයයිද? 6යිනේ. 9න් 3. හරි. යන්තම් ඇතිනේ. මේ පැත්තේ දැන් තියෙන්නේ 6 ඈ. 6න් 4ක් කීයද මයි පුතේ? 2යිනේ. එතකොට මොකද්ද උත්තරේ? ලීටර් 2යි අර හිස්තැන ලියන්න ඕනේ එහෙම. ලීටර් 2යි මිලිලීටර් 620යි. ලීටර් 2යි මිලිලීටර් 620යි. මෙහෙම උත්තරේ තියෙන්න ඕනේ. හරි. මේ කොටස එහෙම හදලා නිකන් එතන වාත වෙන්න එපා. මේ කටුකොලේ හදන කොටස මම මේ කරේ. හරි. මේ ගාන හදන විදිය මම කරේ. right. ඔන්න එහෙනම් ලීටර් 2යි 620යි මිලිලීටර් කියලා අපිට උත්තරයක් ආවා. right. හරි.
ඊට පස්සේ අපි යනවා කෙලින්ම 108 ප්‍රශ්නයට. 108 හරි ලේසි. මේ ගාන මං හිතන්නේ ගැටලුවක් නැතුව ඇති. හරි රයිට්. 108 වෙන ප්‍රශ්නය. මයි පුතේ 108 වෙන ප්‍රශ්නේ මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා. මෙන්න මෙහෙම රූප සටහනක් තියෙනවා. මෙහෙම රූප සටහනක් තියෙනවා. අපෙන් අහනවා මෙම රූපේ සමමිතිකක් සෑද පෙන්වන්න. මේකේ ඉතින් සමමිතිකක් කියලා කියන්නේ දෙකට මැදින් බෙදෙන රේඛාව. ඒ රේඛාවමයි පුතේ අපි ගහන්නේ කඩිරි වලින් නේද? රයිට්. ඔය තියෙන සමමිතිකක්ෂේ. ඒ කියලා කියන්නේ මෙයා හරියටම මේ පැත්ත මෙහෙම නැමුවාම මේක මත මේ පැත්ත තියෙන්න ඕනේ. ඒ රේඛාව. ඒ වගේම තමයි මයි පුතේ මේකේ මේ පැත්තටත් පුළුවන් සමමිතිකව නමන්න. මේක මෙතනින් නමලා මෙහෙම දුවා හරියටම මේක උඩම තියෙනවා. එහෙනම් මේකේ සමමිතික රේඛා කීයක් තියෙනවද? සමමිතික රේඛා දෙකයි. රයිට්. අපිට ඇඳ පෙන්වන්න කිව්වේ අපි ඇඳලා පෙන්න ඕන. හරි. ඊට පස්සේ 109 දීර්ඝ බෙදීම පුළුවන්ද කියලා විභාගෙට මේ බලන්න 109 දැන් මේ සෙමිනාර් එක කරන්නේ මයි පුතේ ඔයාලට පහුගිය දේවල් මතකද කියලා බලන එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඒ මතක නැති වුණොත් සෙමිනාර් නෙවෙයි මොනා කරත් වැඩක් නැහැ. හරි. ඒක නිසා තමයි මේ මූලික සංකල්ප ටික තෝරාගෙන මූලිකවම යන ඔයාලට තියෙන සිද්ධාන්ත කොටස් වල මූලිකවම යන කොටස් සම්බන්ධ කරගෙන මේ ගැටලු විසඳාගෙන යන්නේ ඔයාලට මේ පොඩි මතක් කිරීමකුත් එක්ක. හරි. ඒක නිසා කාට හරි අමතක වෙලා තියෙනවා නම් ඔන්න චූටි මතක් කිරීමක් කරගන්නත් අවස්ථාව තියෙනවා. හරිනේ? රයිට්. මේක බෙදන්න තියෙන තුනෙන්මයි පුතේ. මේ බලන්නකො 3ට 3 ඒවා 1යි. 1 වරක් 3 3යි. 3ෙන් 3ක් ගියොත් බිඳුවයි. මේ 6 ගත්තා මෙතනට. 6ට 3 වරක් 2යි. දෙවරක් 3 6යි. 6ෙන් 6ක් බිඳුවයි. මේ 9 ගත්තා මෙතනට. 9ට 3 වරක් 3යි. 3 වරක් 3 9යි. 3ෙන් 3ක් බිඳුවයි. කිසිම ගැටලුවක් නැතුව ගාන විසඳ ගන්න පුළුවන් වුණා. හරි. කිසිම ගැටලුවක් නැහැ කොහෙවත් ඉතුරු වුණේ නැහැ. හරි ලේසි. හරි ආදරේ හිතනවා මේ වගේ ගණන් දැක්කමනේ. ඔව්. හරිම ආදරේ හිතනවා. රයිට්. ඔන්න මයි පුතේ 109 ප්‍රශ්නේ තමයි ඔය කරේ. 100 කීයද? 9. දැන් අපි යනවා 110ට. රයිට්. 110 ප්‍රශ්නෙට අපි යමු 110ට. හරි. 110 බලමු කොයි වගේ ගානක්ද තියෙන්නේ කියලා 110. එයාලා මෙන්න මේ වගේ අපිට සංඛ්‍යා ටිකක් දීලා තියෙනවා. 429 808 374 468 185 377 right 377 අපෙන් අහන 110 වෙන ප්‍රශ්නය 110 වෙන ප්‍රශ්නය මෙහි ඇති ඔත්තේ සංඛ්‍යා සියල්ල ලියන්න. ඊළඟ ප්‍රශ්නේමයි පුතේ දැන් සමහරුන්ට ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා අමතක කියලා තිබුණොත් එහෙම ඒ ගැටලුවක් නේද? right ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ දෙකෙන් බෙදුවහම එකක් ඉතිරි වෙන ඒවා. දෙකෙන් බෙදුවහම මොකක් ඉතිරි වෙනවද? එකක් ඉතිරි වෙන ඒවා. right සමහර කියන දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා කියලා. ඒත් හරි ඉතින්. right දැන් ඕක හොයාගන්නේ කොහොමද? දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙන ඒවා. මේ අගේ ඉලක්කම දෙකෙන් බෙදෙනවද බලන්න. අගේ ඉලක්කම දෙකෙන් බෙදෙනවද බලන්න. මෙයා නාමේ බෙදෙන්නේ නැහැ. අන්න ඔත්තේ සංඛ්‍යාවක්. මෙයාගේ ඉලක්කම 4 දෙකෙන් බෙදෙනවා. ඒක නිසා එයා ගන්න බෑ 5. එයා බෙදෙන්නේ නැහැ 185 ගන්න පුළුවන්. 8 බෙදෙනවා 7 බෙදෙන්නේ එයා ගන්න පුළුවන්. 110 හරි ලේසි. ඔත්තේ සංඛ්‍යා 3යි තියෙන්නේ. ඔත්තේ සංඛ්‍යා කීයද? 3යි. ඊට පස්සේ මයි පුතේ 111. 100 කීයද? 111. මේ ඒ ගානේ මෙහෙම කියනවා. එකතු වන 897ක් වන්නේ කවර සංඛ්‍යා දෙක එකතු කළ විටද?
මේ එකතු සංඛ්‍යා දෙකක් තියෙනවලු එකතු කරාම 897යිලු. අපෙන් අහනවා කවර සංඛ්‍යා දෙකද කියලා. right? ඒක නම් හරි ලේසි. බලන්නකො 429යි 468යි දෙක එකතු වුණාම තමයි එන්නේ කීයක්ද අපෙන් අහන්නේ 897ක් එන්නේ. හරි. right. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනි මෙන්න මේක. මේ කොටස උත්තරේ දෙන්නේ මං අර එකතු වෙනවා කියලා කියන තමයි ඒක ලියුවේ. right? 897. හරි. 112 වෙනි ප්‍රශ්නය. ඒකත් මේකටම සම්බන්ධයි මම ඔතනම කරන්න. මේකටම සම්බන්ධයි. 112. කවර සංඛ්‍යාවේ දෙගුණය 754ක් වේද? මම පුතේ සංඛ්‍යාවක් තියනවලු ඒකේ දෙකෙන් වැඩි කරාම 754යිලු. මේ ඒ සංඛ්‍යාව මොකක්ද කියලා අහනවා. ඉතින් 754 දෙකෙන් බෙදුවම හරි. 754 දෙකෙන් බෙදුවම කීයද මම පුතේ? 754 බෙදන්න ඕනි දෙකෙන්. ඔහොම ලිව්වම වැරදි නෑ නේද? right. මෙහෙම තියෙද්දි බෙදමු. එහෙම නැත්තම් බෙදීම දෙක මෙහෙම දාමුකෝ අපිට දැන් ටිකක් උරුයිනේ මෙහෙම. right. මම පුතේ 2ට 2 ඒව 1යි 7ට 2 ඒව 3යිනේ. එතකොට දේවරත් 3 6යි එකක් විතරයි. මෙතන 5 ඉස්සරහින් ඒක තිබුවම 15යි. 15 දෙකෙන් බෙදුවොත් මයි පුතේ කීයයිද? 7යිනේ. 7 ඒව දෙකක් 14යිනේ. එකක් විතරයි. මේ 4 ඉස්සරහින් ඒක තියෙනවා. එහෙනම් 14ට 2 ඒවා කීයයිද? 7යිනේ. ඔව් මේ දෙකක් කපලා දාමු හරි. right. එහෙනම් මයි පුතේ ඒ සංඛ්‍යාව මොකද්ද? 377. 370 කේද? 7 එහෙම එකක් තියෙනවද? ඔව් මේ තියෙන. right. 377 ඔන්න එහෙනම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න අපි මේ වෙනකොට 112ක් ප්‍රශ්න ඉවරයි. 100 කීයක් ඉවරයිද මයි පුතේ? 12ක් ඉවරයි. අද දවසේ අපි 131ට යනකම් විතරයි කරන්නේ. ඒක නිසා මගේ පුතාලා හොඳට අහගන්න ඕනිය. right. දැන් අද දවසේ අලුතෙන්ම සම්බන්ධ වුණායි ගොඩක් ඉන්නවා. ඒක නිසා යාලා ඔන්න හරියටම වැඩේ අල්ලගන්න ඕනි. මේ පන්ති යන්නේ කොහොමද? මේ යන රටාව මොකක්ද? මේක මට කරගන්න පුළුවන්ද කියන එක අවබෝධ කරගන්න ඕනි. හරි. right. ගණිතය කියන විෂයමයි පුතේ ගණන් හදලම පුරුදු වෙන්න ඕනේ. අර නිකන් වාහනයක ඩ්‍රයිවිං ඉගෙන ගන්නවා වගේ තමයි. පොතක් බලලා ඩ්‍රයිවිං කරන්න බෑනේ. ඔන්න දැන් වංගුවක් එනවා. දැන් ඔන්න ගියර් එක පස්සට කඩනවා. මම බ්‍රේක් එක පාගනවා. එහෙම ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඕක කරලම බලන්න ඕනේ. අර ඒ වගේ තමයි ගණනුත්නේ. ගණන් හදලා හොඳට පුරුදු වෙන්න ඕනේ. නැත්තම් බෑ. ගණන් කියන જાතිය එපා වෙනවා. එහෙම වුණොත් එහෙම මුළු ජීවිතේම එපා වුණා වගේ. right. ඒක නිසා මයි පුතේ ගණන් එපා කරව ගන්න එපා. ගණන් හදන්න ආස වෙන්න ඔයාලා. එතකොට තමයි වැඩේ සාර්ථක වෙන්නේ. right. ඊට පස්සේ 113 ප්‍රශ්නයට යනවා මයි පුතේ. දැන් හැමෝම 113 ප්‍රශ්නේ කියවන්න. මොකක්ද 113 ප්‍රශ්නය? අද 27000 මොකක්ද කියන්නේ මයි පුතේ? අද 27000 right. අද 27000 මේ මම ලියනවා අද 27යි. ඔන්න ඒක ලියුවා. ඊට පස්සේ මට කියනවා ඊයේ සඳුදාය. ඊයේ දිනේ නෙවෙයි මට දවස් දෙනවා සඳුදා කියලා. මම ඒක ටිකක් යටට කරලා ලියනවා. මෙයාගේ දිනේ නම් මොන හයටමයි පුතේ? 26යි. ලියලා දාමු හරි. right. ඊට පස්සේ හෙට දිනය හා දවස ලියන්න. මයි පුතේ අද 27යි. හෙට 20 කීයයිද එතකොට? 8යි. දවස් 26 සඳුදා 27 අඟහරුවාදා එහෙනම් 28 බදාදා. 28 කවද්ද මයි පුතේ? බදාදා. එහෙනම් මොකද්ද පිළිතුර? එහෙනම් අපිට එන පිළිතුර තමයි 28කම බදාදා. අපෙන් අහන ප්‍රශ්නේ මොකක්ද? අපෙන් අහන්නේ හෙට දිනය හා දවස.
හෙට දිනේ 28යි. හෙට දවස බදාදා. හරිනේ? හෙට දවස බදාදා. එහෙනම් මයි පුතේ ඔන්න 113 වන ප්‍රශ්නේ මේ කරේ. 113. right? 113. ඊට පස්සේ අපි යනවා එහා පැත්ත පිටුවට. මොකේද යන්නේ? ප්ලේන් එකේනේ. ඔව්. දැන් අපි එහා පැත්ත පිටුවට යන්නේ ප්ලේන් එකේ. අපි දියුනේ. right? 114මයි පුතේ. චෝටි රටාවක් තියෙන්නේ එච්චර අමාරු නෑ. 114 බලන්න ගන්න ඉක්මන් කළා. right? 114 7 10 13 16 කමා තිත්තිත් මයි පුතේ මේක මොකද්ද වෙලා තියෙන්නේ? මේ හරි ලේසි. 3න් 3 වැඩි වෙලා 10යි 7යි 3යි 10යි 3යි 13යි 3යි 16යි 3යි 19යි 3යි 22යි. ලේසි. 115 ප්‍රශ්නය. 115 මීටර් 5ක් යනු සෙන්ටිමීටර් කීය දානවා? දැන් මගේ පුතාලා ඔක්කොම දන්නවා මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. මතක නැද්ද ඔයාලා අර චූටි කාලේ උස්සන්ගේ මීටර් කෝදුව? මේ තරම් විතර දිග එක ඉස්කෝලේ අර කහ පාට එක. right? ඒක මීටර් 1යි. ඒක මීටර් 1යි. ඒක මීටර් කීයයිද? 1යි. අන්න ඒකෙමයි පුතේ සෙන්ටිමීටර් තියෙනවා 100ක්. සෙන්ටිමීටර තියෙනවා කීයක්ද? 100ක්. right? එහෙනම් එකක් 100යි නම් මයි පුතේ 5ක් කියන්නේ ඒ වගේ 5ක්. ඒ වගේ කීයක්ද? 5ක්. ඒ වගේ 5ක් කියලා කියන්නේ 500යි සෙන්ටිමීටර්. එහෙනම් මයි පුතේ උතන්ට උත්තරේ කීය දෙන්න ඕනේ? 500යි සෙන්ටිමීටර්. මොන 100යි සෙන්ටිමීටර්ද? 500යි සෙන්ටිමීටර්. ලේසි. right? ඔන්න එහෙනම් ඒ ගානත් ඉවරයි. 115. හරියටම අපිට තව තියෙන්නේ 16ක් විතරනේ. ඔව්. ඒ කොටස කරා නම් අද අපේ සම්මන්ත්‍රණය ඉවර වෙනවා. right? අද සම්මන්ත්‍රණය ඉවර වෙනවා. ඊට පස්සේ 117 මයි පුතේ මෙතන මේ ඔයාලගේ සම්මන්ත්‍රණයේ දැන් ප්‍රශ්න 100කට ආසන්නව එහෙම ප්‍රමාණයක් නේ වෙලා තියෙන්නේ. තව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් මේ තාම යන්නේ මූලිකවම යන කොටස් ටිකේ සිද්ධාන්ත ටිකේ ප්‍රශ්න ටික. right? ඉස්සරහට එන්න අමාරු කොටස් තියෙනවා. ඒක නිසා බලාපොරොත්තුෙන් ඉන්න හැම කෙනෙක්ම බලාපොරොත්තුෙන් ඉන්න. right? අපි ඉතිරි කොටසට යමු. 116 ප්‍රශ්නය. 116 ප්‍රශ්නය. right? 116 ප්‍රශ්නේ මොකක්ද? 116 පැය 2යි මිනිත්තු 20 යන මිනිත්තු වලින් ලියන්න. මයි පුතේ පැය 2යි කියන්නේ මිනිත්තු අපි දන්නවා පැය 1යි කියන්නේ මිනිත්තු 60යි. පැය 1යි කියන්නේ මිනිත්තු කියන්නේ මයි පුතේ 60යි. එහෙනම් පැය 2යි කියන්නේ 60 2ක්. 60 2ක් කියන්නේ මයි පුතේ 120යි. එතකොට පැය දෙකකුයි තවත් මිනිත්තු 20ක් තියනවලු. ඒ ඔක්කොම තමයි අපෙන් අහන්නේ මිනිත්තු වලින්. මේක එකතු කරාම කීයයිද මයි පුතේ? මිනිත්තු 140යි. එහෙනම් අපිට පිළිතුර ලියන්න ඕනි මිනිත්තු 140 කියලා ලියන්න ඕනි. මිනිත්තු 140. right? මිනිත්තු 140 කියලා ලියන්න ඕනි. හරි. right? හරි ලේසි ගානක්. 116 ප්‍රශ්නය. මේ දැන් පැයකට මිනිත්තු 60යි කියන එක අමතක කරපු දරුවට මේක අමාරුයි. ඒව අමතක කරගන්න එපා. right? අමතක කරගන්න එපා. එහෙනම් මගේ පුතේ 116 ඉවරයි. අපි යනවා 117ට. දැන් මගේ පුතාලා මම මේ ගාන කරනකොට ටට්ටක් ගාලා උත්තර ටික ලියා ගන්න ඕනි. හරි? උත්තර ටික විතරක් නෙමෙයි මේ ගාන හදන විදිය ඔයාලගේ ওই නිබන්ධනයේම කොහේ හරි අයින් එක හදා ගන්න පුළුවන් නම් ඒත් කමන්නේ. එතකොට නිබන්ධනයේම තියෙනවනේ. මේක ආපු රටාව පවා තියෙනවනේ. ඒක නිසා මයි පුතේ එහෙම කරන්න. හරි? right? ඊට පස්සේ 117 ප්‍රශ්නය. අනේ ලේසි ප්‍රශ්නයක්. right? ලේසි වුණාට මයි පුතේ මේකත් වරද්ද ගන්න අය ඉන්නවා.
දැන් මගේ පුතාලට පැහැදිලිද මෙහෙම දෙයක්? මෙතන තියෙන්න ඕනි විශාල ඉලක්කමක් කියලා මෙයාට වැඩිය. ඔව් ඉතින් විශාලයක් ඉන්නේ කුඩා එකක් අඩු කරාම උත්තරයක් ඉන්නේ මේ වගේ. එහෙනම් මයි පුතේ මෙතන මෙයාට වඩා විශාල එකක් එන්න ඕනි බව දැන් තේරිලා තියෙන්නේ. ඒක ගන්න කොහොමද ඊළඟ ප්‍රශ්නේ? ඒක ගන්න පුළුවන් මයි පුතේ. මෙයාගෙන් මෙයා අඩු වෙලා මෙයා එනවනම් මේ දෙන්න එකතු කරන්නකෝ. 377යි 623යි එකතු කරන්න. එතකොට එනවා මේ 7යි 3යි 10න් බිඳුව එකක් ඉදිරි 7යි 2යි 9 මේකයි 10න් බිඳුව එකක් ඉදිරි 6යි 3යි 9 මේකයි 10යි හරියටම 1000 එනවා. එහෙනම් මෙතනට එන්න ඕනේ කීයදමයි පුතේ? 1000. ඕන්නම් ගාන චෙක් කරගන්න ඕන නම් 10න් 377ක් අඩු කරලා බලන්න මෙයා එනවද කියලා. එහෙම එනවනම් ගාන හරි. අඩු කරලා බලන්න හරියටම එනවා. කිරි ගහට එනවා වගේ උත්තරේ එනවා. හරි? රයිට්. හරි ලේසි. හරි ලේසි. එච්චර අමාරු නෑ. එච්චර අමාරු නෑ. රයිට්? එහෙනම් මයි පුතේ අපිට කිව්වේ මෙතන ඩොට් පේලියක් නම් තියලා නෑ මේක පුරවන්න තමයි තියෙන්නේ. රයිට්. විභාගෙට ඇවිල්ලා කිව්වොත් එහෙම මේ හිස් කොටුව පුරවන්න කියලා කොටුවේ හිස් තැනක් තියෙයි බොහෝ දුරට. එහෙම වුණොත් ඒක තමයි පුරවන්න තියෙන්නේ. එහෙම නැතුව හිස් කොටුවට අදාළ පිළිතුර ලියන්න කියලා ඩොට් පේලියක් තිබුණොත් ඒකේ තමයි පිළිතුර ලියන්න ඕනේ. ඒක නිසා හරියටම තේරුම් ගන්න පිළිතුර ලියන්නේ කොතනද කියලා. රයිට්? පිළිතුර ලියන්නේ කොතනද කියලා හරියටම තේරුම් ගන්න ඕනේ. රයිට්? එහෙනම් මයි පුතේ මේ බොහොම පහසු ගානක් එච්චර අමාරු නෑ. ඊට පස්සේ මගේ පුතාලා ඔක්කොම යමු 118 ප්‍රශ්නයට. 118 රයිට් 118 මෙහෙම කියනවා. පැත්තක දිග 15 මීටර වූ සමචතුරස්‍රයක්. අනේ මයි පුතේ සමචතුරස්‍රයක් කියලා කියන්නේ පාද හතරම සමානයි. ඔන්න ඔය ඉරි කෑලි වලින් කියන්නේ පාද හතරම සමානයි කියලා. ඒක නිසා මම එහෙම දැම්මා. මේ එක පැත්තක් මීටර් 15යි. එහෙනම් මේ පැත්තත් 15යි, මේ පැත්තත් 15යි, මේ පැත්තත් 15යි. මෙයාගේ පරිමිතිය කියලා කියන්නේ මයි පුතේ වටේ දිග. එහෙනම් පරිමිතිය ගන්න පුළුවන් අපිට ඕනනම් කාට හරි 15 4ක් එකතු කරලා ගන්නත් පුළුවන්. ඊට වඩා නිකන් වැදගත් වගේ 15 4න් වැඩි කරොත් නේද? සාමාන්‍ය වැදගත් විදිහට අපිත් කරන්න එපා ගානක් දෙකක් වඩනේ. ඔව් රයිට්. මයි පුතේ 15 4න් වැඩි කරලා බලන්න එනවා 60 කියලා. මෙයාගේ ඒකකේ මීටර්නේ. එතකොට මීටර 60 කියලා දාන්න ඕනේ. මීටර කියලාද 60 කියලා. මේ හරි ලේසි මේවා ඉච්චර අමාරු නෑ. හරි රයිට්. ඒකක දාන්න මතක තියාගන්න. ඒකක දාන්න මතක තියාගන්න. විභාගෙදී ඒකක දැම්මේ නැති වුණොත් එහෙනම් මේ වගේ එකකට උත්තරේ වැරදි. හරි. ගෙදරිනුට උඩ පැන පැන එන්නේ මගේ ඔක්කොම හරි බලනකොට ඒකක දාලා නැහැ. ප්‍රතිඵල එනකොට විභාගේ පේන. මාර ප්‍රශ්නනේ. ඔව්. ඒක නිසා බොහොම පරිස්සමෙන් ඊට පස්සේ 118 ඉවරයි 119 මොකක්ද 119 කියන්නේ? 119 ඔයාලා රවට්ටන්න දුන්නු ගානක්. මේ බලන්නකෝ. ගොවි පොලක සිටි ගවයින්ගේ පාද හා කන්වල මුළු එකතුව 48යිලු. එහි සිටි ගවයින් ගන්න සොයන්න. මයි පුතේ ඔයාලට මතකද මෙන්න මෙහෙම ගණන් ඡාතියක්. සමහර වෙලාවට දෙනවා මෝටර් රථවල සහ ත්‍රිරෝද රථවල රෝදවල එකතුව. එහෙම නැත්නම් දෙනවා කුකුලන්ගේ පාද සහ ඊට පස්සේ ගවයින්ගේ පාද කියලා පාද ගණනක් දෙනවා. මේ එතනමයි පුතේ තියෙන්නේ වර්ග දෙකක්නේ. අර මෝටර් රථ කිව්වම රෝද ගානයි ත්‍රිරෝද රථ කිව්වම රෝද ගානයි වෙනස්නේ. එතන රථ වර්ග දෙකක්. එතකොට අර කුකුලගේ ගවයාගේ පාද ගැන කිව්වොත් එතනත් වර්ග දෙකක්. දැන් ඒ ගානත් එක්ක ගාන ඔයාලට වරද්දන්න තමයි මේක දීලා තියෙන්නේ. මේ බලන්න. ගොවි පොලක සිටි ගවයින්ගේ පාද හා කන්වල මුළු එකතුව 48යි. මේ පාදයි කනුයි එක්කනාගෙමමයි පුතේ. ඒක නිසා ඕම් පටලවා ගන්න එපා.
right? පටලවා ගන්න එපා. එහෙනම් එක ගවයෙක් ගත්තොත් පාද 4යි කන් 2යි කියන දෙකම එකතු කරොත් මයි පුතේ එතන කීයයිද? 6යිනේ. එහෙනම් අපිට මේ දීලා තියෙන 48 පාද සහ කන් වල එකතුව නම් ඒ එකතුව 6න් බෙදුවොත් මේකේ පිළිතුර එන්න ඕනේ. ගවයින් ගන්න එන්න ඕනේ. අපෙන් අහන්නේ ගවයින් ගණන. ඇයි 6න් බෙදන්නේ? ඉතින් එක්කෙනෙකුට පාද 4කුයි මේ කන් 2කුයි 6යිනේ ඔක්කොම. රයිට්. ඒක නිසා 48ට 6 වර චක්‍රේ මයි පුතාලට මතක් වෙනවා ඇති. 8 වරක් 6 48යි. එහෙනම් මයි පුතේ මෙතන ගවයින් කීයක් හිටියද? රයිට්. එහෙනම් ඔයාලගේ උත්තරේ මොකද්ද ලියන්නේ? ගවයින් 8යි. ගවයින් කීයද මයි පුතේ? 8යි. ගවයින් 8යි. රයිට්. ඔන්න එහෙනම් 119 ඉවරයි. අපි යනවා 120 ප්‍රශ්නෙට. අපි යනවා 120 ප්‍රශ්නෙට. 120 සමන් සතු මුදලින් හරියටක් රුපියල් 130කි. ඔහු සතු මුදල සොයන්න. මයි පුතේ සමන් සතු මුදලින් හරියටක් නේ 130. හරියටක් කියන්නේ භාගයක් නේ. ඔව්. හරියටක් කියලා කියන්නේ භාගයක්. එහෙනම් භාගයක් 130යි නම් එකක් හොයන්නේ කොහමද? 130 වැඩි කරනවා කියන්නේ මයි පුතේ දෙකෙන්. 130 වැඩි කරනවා කියන්නේ දෙකෙන්. 130 වැඩි කරොත් දෙකෙන් අපිට එනවා 260. වැඩි කරලා බලන්න. right? මෙතන මයි පුතේ අපිට කියන්නේ මුදලක් ගැනනේ. ඒක නිසා මේකේ පිළිතුරු ඔයාලා ලියන්න රුපියල් 260යි. රුපියල් 200 කීයද? 60යි කියලා පිළිතුර ලියලා තියන්න. right? අමාරු නෑ. 120 ඔය කරේ අපි. එහෙනම් ඊට පස්සේ 121ට යමු මයි පුතේ. 121 right? 121 144 72 36 18 9 sorry මම මේ උත්තර දෙකත් එක්ක ලිව්වා. right. මම පුතේ මේකේ තියෙන්නේ කොහොමද? මේකේ තියෙන්නේ 144 ඊට පස්සේ 72. මට නම් පේනවා රටාව. මට නම් පේනවා 144 දෙකෙන් බෙදුවම 72යි. මෙයා දෙකෙන් බෙදුවම 36යි. right? මෙයා දෙකෙන් බෙදුවම 18යි. මෙයා දෙකෙන් බෙදුවම 9යි. හරි ලේසි කා. 123 දෙකට යමු අපි. ඊට පස්සේ 122. right? 122. හරි. 122 ප්‍රශ්නෙට යන්න. 122 මොකක්ද කියන්නේ? අම්මෝ මෙහෙම එකක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා, මෙහෙම එකක් තියෙනවා. right? මගෙන් අහනවා මෙයාගේ වෘත ගාන ලේසි ගානක් 1යි 2යි මෙයයි 3යි 4යි 5යි. වෘත කීයද මයි පුතේ? වෘත 5යි. මෙයාගේ වෘත 5යි තියෙන්නේ ලේසි. හරි? අමාරුනේ. සමහරව ඕකත් පටලවා ගන්නවනේ. right? ඊට පස්සේ යනවා අපි 123 ප්‍රශ්නයට. 123 right? 4න් 3යි කිලෝමීටර් යනු මීටර් කීයද අහනවා මයි පුතේ. ඔන්න ප්‍රශ්නය. 4යි 3යි කිලෝමීටර් යනු මීටර් කීයද? මේකත් හරි ලේසි. මේ බලන්නකෝ මයි පුතේ. කිලෝමීටර් 4න් 3යි කියලා කියන්නේ කීයද කියලා මීටර් වලින් ගන්නවා නම් මගේ පුතාලා දන්නවා කිලෝමීටර් 1යි කියන්නේ මීටර් 1000යි. මේක අපි හැමෝම දන්නවනේ. මේක අපි හැමෝම දන්න එක. right? එතකොට මෙන්න මේ මීටර් 1000 මෙන්න මේ අපෙන් අහන 4න් 3න් right? මෙන්න මේ අපෙන් අහන 4න් 3න්
වැඩි කරනවා. ඇත්තම කතාවමයි පුතේ මේකේ මෙන්න මේ බෙදීම මෙහෙම දීර්ඝ කරන්න පුළුවන්. එතකොට මේක දැන් සුළු කරන්න එපැයි අපි. මේක ඇත්තම කතාව 14න් බෙදලා 3න් වැඩි කරනවා. තේරුණානේ? 14න් බෙදලා 3න් වැඩි කරනවා. මේක මෙතනින් එහාට සුළු කරන්න ක්‍රම කීපයක් තියෙනවා. මෙතනින් එහාට සුළු කරන්න ක්‍රම කීපයක් තියෙනවා මයි පුතේ. එකක් මම ලේසිම ක්‍රමේ කරන්නම්. මයි පුතේ මේ යට තියෙන ඉලක්කමත් එක්ක උඩ තියෙන ඉලක්කම් බෙදෙනවද බලමු අපි. මේ 3 බෙදෙන්නේ නැහැනේ 4ත් එක්ක. ඒ වුණාට 1000 බෙදන්න පුළුවන් 4. මේ බලන්න 4ට 4 ඒවා 1යි. 10ට 4 ඒවා 2යි. මයි පුතේ 10න් ඊට කීයක් ඉතුරු වෙනවද? 4 ඒවා 2ක් කියන්නේ 8යිනේ. එතකොට 10න් 2ක් ඉතුරු වෙනවා. ඒ දෙක මං එකතු කරනවා මේ බිඳුවත් එක්ක. දැන් 20යි. එහෙනම් මේ 20ට 4 ඒවා කීයද? 20ට 4 ඒවා 5යි. බිඳුවට 4 ඒවා බිඳුවයි. එහෙනම් මයි පුතේ 14න් බෙදුවොත් අපි හැමෝම දන්නවා 250 නේ සාමාන්‍ය. 14ට බෙදුවොත් රුපියල් 14කට බෙදනවා. 250යි හරිනේ. right 250 වැඩි කිරීම 3 කීයද මයි පුතේ? 250 වැඩි කිරීම 3 කීයද? 750යි. එහෙනම් පුතේ 4න් 3යි මීටර කිලෝමීටර මීටර වලට පරිවර්තනය කරාම උත්තරේ 700 කීයද? 50යි. දැන් මගේ පුතාලට තේරුණා අඩුයි නම් මම මේකේ උදාහරණ ගානක් ආයි කරනවා. right මම මේකේ වෙන ගානකුත් කරනවා. ඒක නිසා මගේ පුතාලා මේ ගාන හොඳට බලාගන්න. මං අමාරුයි කියලා දැනෙන ගණන් දෙකක් විතර කරනවා. සම්මන්ත්‍රණේ අර තියෙන ගාන විතරක් නෙවෙයි මං එහෙම දෙයක්ත් කරනවා. right ඒක නිසා හොඳට අහගන්න. දැන් මයි පුතේ මේ වගේ ගානක් එනවා මෙහෙම. දැන් මේ ගාන හරිනේ. මේක තමයි අපේ සම්මන්ත්‍රණ නිබන්ධනයේ තිබුණු ගාන. right ඒ වුණාට මම මෙහෙම ගානක් දැන් හදනවා. මේ බලන්නකෝ. ඔයාලගෙන් අහනවා මේක ඊට වැඩිය අමාරුයි 5න් 3යි කිලෝමීටර යනු මීටර් කීයද කියලා අහනවා අපෙන්. එතකොට මොකද්ද කියන්නේ? මයි පුතාලා දන්නවා මීටර 1යි කියන්නේ කිලෝමීටර 1යි කියන්නේ කිලෝමීටර 1යි කියන්නේ මීටර නම් 1000යි. ඒක නිසා මයි පුතේ අපි කරන්නේ ඔය 1000 5න් බෙදලා 3න් වැඩි කරනවා. අපි ඕක ලියන්නේ මෙහෙම. මේිර මෙහෙම ගහන්නත් පුළුවන්. right. මේ බලන්නකෝ. මෙයයි බෙදෙන්නේ නැහැ. නමුත් මෙයයි බෙදෙනවා. මේ 5ට 5 ඒව 1යි. 10ට 5 ඒව 2යි ලේසියෙන්ම බෙදෙනවා. බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි. 200ව 3යි. මොන 100යිද මයි පුතේ? 600යි මීටර. දැක්කනේ සුළු කරපු හැටි. right එහෙනම් 5න් 3යි කිලෝමීටර මීටර වලට පරිවර්තනය කරන්න කිව්වොත් මයි පුතේ අර 1000 5න් බෙදලා 3න් වැඩි කරනවා. ඒක තමයි ක්‍රමය. 5න් බෙදලා 3න් වැඩි කරනවා. හරි ලේසි. එච්චර අමාරු නෑ. right හරි. අපි ඔය හැදුවේ 120 කීයද? 3. තව අපිට ගණන් කීපයයි තියෙන්නේ. හරි. අද සම්මන්ත්‍රණය ඉවර වෙනවා ඊට පස්සේ. හරිනේ? right මගේ පුතාලා හොඳට අහගන්න. හරි 123 ඔය උදාහරණ ගානක් මේ 123 නෙවෙයි මේ උදාහරණ ගාන හැදුවේ. හරි right 123 හදලා ඉවර වුණානේ. ඊට පස්සේ මයි පුතේ 124 718ට 29කට පෙර සංඛ්‍යාව. ඒ කියලා කියන්නේ මයි පුතේ 718 කියවෙන්න 29 වතාවකට පෙර සංඛ්‍යාව. බය නැතුව 29ක් අඩු කරන්න. බය නැතුව 29ක් අඩු කරන්න. අපිට එනවා 689. 680 කියනවද? 689 එනවා. හරි ලේසි අමාරු නෑ. right ඊට පස්සේ 125 පෙරවරු 10:58ට ආරම්භී වැඩසටහන පස්වරු 12:18ට අවසන් විය. වැඩසටහන පැවති කාලය සොයන්න කියලා කියනවා. මයි පුතේ
මේකේ අවසන් වූ වෙලාවේ ආරම්භක වෙලාව අඩු කරාම එනවා. අවසන් වුණු වෙලාව 12:18 හොඳ වෙලාවට 12:18 වුණාට තව ටිකක් පරක් වුණ නැත්තේ හොඳ වෙලාවට. එහෙම පරක් වුණා නම් මේ ගාන හදන විදිහ චුට්ටක් අපිට මීට වැඩිය අමාරු වෙනවා. මයි පුතේ 78න් 58 අඩු කරන්න බැරි නිසා අපි පැය වලින් එකක් ඉල්ලා ගන්නවා මෙහෙට එනකොට එයා 60යි. 60යි මේ 18යි 78යි. මයි පුතේ දැන් 78න් තමයි 58 අඩු වෙන්නේ. 8න් 8ක් බිඳුවයි 7න් 5ක් 2යි. මෙතන තිතයි පුතේ මේ 12න් එකක් කරේ දුන්නා. ඒතකොට මේ පැත්තේ 11යිනේ. 11න් 10ක් ගියහම 1යි. එහෙනම් මයි පුතේ ගත වුණු කාලය පැය 1යි මිනිත්තු 20යි. අන්න එහෙම උත්තරේ ලියලා තියෙන්න ඕනේ. හරි. පැය 1යි මිනිත්තු 20යි. පැය 1යි මිනිත්තු 20යි. මේ විදිහට ගාන ලියලා තියෙන්න ඕනේ. ගාන නෙවෙයි උත්තරේ. හරි. මෙහෙම ලිව්වා කියලා මේක මේ කඩකොලේ කරන එක. මේක තමයි ඔතන හිස්තැනේ ලියන්න ඕනේ අපි. හරි. රයිට්. ඊට පස්සේ 126 127 128 කියන ප්‍රශ්න එකම ප්‍රශ්නය හරහා අහලා තියෙන්නේ. හැබැයි පුතෝ වැරදිලා හරි එක ගානක් හරි එතන වැරදුනොත් එහෙම ඔක්කොම වරදිනවා. රයිට්. මෙහෙම රූපයක් තියෙනවා. මම මේක කුඩාවට අඳින්නම්. මෙහෙම රූපයයි මෙයා සමානයිලු 34ට. මම මෙතනම ලියනවා මේක. එහෙම ලිව්වම මේකේ වෙනස හොයාගන්න ලීසි. රයිට්. මෙන්න මෙහෙම ලියනවා මම. එයාලා කියනවා මේක සමානයි මේක සමානයි මේක නම් එයාලට හොයලා දෙන්නලු මෙන්න මේක කීයද කියලා. මේක කීයද කියලා අහනවා අපි. මයි පුතේ මේ ගාන දැක්කහම මට හිතෙනවා මේකයි හොයාගත්තා නම් මේ දෙන්නගේ අගේ මට දෙන්න පුළුවන්. තේරුණාද? දැන් මං මේක දිහා බලාගෙන කල්පනා කරනවා දැන් මේක හොයන්නේ කොහොමද කියලා. දැන් මේක එක ජෝඩුවක් වගේ නිකන් මේ අම්මයි තාත්තයි වගේ කියලා හිතන්නකෝ. රයිට්. මේ මෙතන මේක දිහා මම බලන් ඉන්නකොට මට මෙහෙම දෙයක් පේනවා. අර වගේ ජෝඩි වෙනස් කරන්න පුළුවන්. මෙයයි ගන්න පුළුවන්. මෙයයි ගන්න පුළුවන්. මෙයයි ගන්න පුළුවන්. මේ එක වගේම ජෝඩි වෙනස් වෙනවා. එතකොට මයි පුතේ මේ වගේ සෙට් තුනක් සෙට් වෙනවා. මේක එකක් මේක උඩයට මාරු වුණාට ඉතින් ඒකම තමයිනේ. රයිට්. එතකොට මේ වගේ තුනක් තියෙනවා එක වගේම. ඒ වගේ එකක් තමයි අහන්නේ. එහෙනම් දැන් මං කරේ මොකක්ද? මේ පැත්ත එකතු කරා. ඒ එකතු කරාම තමයි මෙහෙම සෙට් මතුනේ. එහෙනම් මයි පුතේ මේ තුන එකතු කරා මේ දෙක එකතු කරානේ මං. මේ පේලියයි. එහෙනම් මේ දෙකත් එකතු කරනවා. එතකොට 60 කීයයිද? 6යි. මයි පුතේ මේ ටික ඔක්කොම එකතු කරාම 66යිනේ. මේ ටිකෙන් මේ වගේ එකක් ගන්න මේක හරියට නිකන් මෙයාගෙන් බෙදුවා වගේ. sorry මෙයාගෙන් නෙවෙයි මේක තුනෙන් බෙදුවා වගේ. මේ කොටස් තුනෙන් බෙදුවාම මේ වගේ එක කොටසක් එනවා. ඒක නිසා මයි පුතේ මේකත් තුනෙන් බෙදනවා අපි. එතකොට තුනෙන් බෙදුවම මොන දෙකයිද? 22යි. එහෙනම් මයි පුතාලට දැන් තේරෙනවද? මේ තිබුණු කොටස තුනෙන් බෙදුවාම මේ වගේ එකක් එනවා. ඒක නිසා මේ දෙකත් එකතු කරලා තුනෙන් බෙදනවා. එතකොට 22යි. එහෙනම් මයි පුතේ මේකේ උත්තරේ මොන දෙකක් එනවද අපිට?
22ක් එනවා. මොන දෙකක් එනවද? 22ක් එනවා. දැන් පැහැදිලිනේ වැඩේනේ. ඔව්. දැන් වැඩේ ගැටලුවක් නැහැ, පැහැදිලි. මේ මෙතන තිබුණු කොටස් දෙක එකතු කරා, ඒ එකතු කරලා 3ෙන් බෙදෙනකොට මේ වගේ එක කොටසක් එනවා. එහෙනම් මයි පුතේ සමාන ලකුණක තේරුම තමයි මේ පැත්තේ කරන දේම මේ පැත්තේ කරන්න ඕනේ. දැන් මේ පැත්තේ අපි මොකද කරේ? මේ දෙක එකතු කරලා 3ෙන් බෙදුවා. එතකොට මෙහෙම එකක් ආවා. අපිට එහෙම අපි කරේ මෙහෙම එකක් ගන්න ඕනේ නිසා. මේ පැත්තමයි පුතේ එකතු කරලා 3ෙන් බෙදුවා නම් සාමාන්‍ය සමාන ලකුණු තියෙන ගානක ක්‍රමය තමයි මේ පැත්තත් එකතු කරලා 3ෙන් බෙදන්න ඕනේ. එහෙම බෙදුවාම 22ක් ආවා. එහෙනම් මයි පුතේ මේ දෙන්නගේ උත්තරේ මොන දෙකයිද? 22යි. right. එහෙනම් ඔන්න 126 වන ප්‍රශ්නේ තමයි අපි ඔය කරේ. 126 වන ප්‍රශ්නේ තමයි ඔය අපි කරේ. මේ දෙන්නගේ උත්තරේ මයි පුතේ මොන දෙකක් ආවද? 22ක් ආවා. ඊට පස්සේ 127 අපෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මෙහෙම එකක් දීලා තියෙනවා. මෙහෙම එකක් දීලා තියෙනවා. මෙහෙම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. එහෙමනම් ත්‍රිකෝණී මෙයාගේ අහනවා. මයි පුතේ දැන් මේ දෙන්න අපි දන්නවනේ කීයයිද? 22යි. සමානයි ගානක් දීලා තියෙනවනේ. සමානයි 30 නම් සමානයි 30යි. එහෙම නම් තමයි මෙයා අහදින් මං ඉරක් ගන්නම්. මයි පුතේ මෙයා 22යි. සමාන වෙනවලු 30ට මෙයාට කීයක් ආවොත්ද? 8ක් ආවොත්නේ. එහෙනම් ත්‍රිකෝණී කීයයිද? ත්‍රිකෝණය 8යි. ත්‍රිකෝණය කීයද මයි පුතේ? ත්‍රිකෝණය 8යි. right. ඊට පස්සේ ඔන්න එහෙනම් 127ත් හරි. අපිට තියෙන 131යි අද දවසේ හරි. right. දැන් ඊළඟ ගානත් මේකටම සම්බන්ධයි. හැබැයි වැරදිලා හරි මේක වැරදුනා නම් මේ ගානත් වැරදි. අන්න එහෙම ගණන් තියෙනවා. ඒක නිසා බොහොම පරිස්සමින් කරන්න වෙනවා වැඩේ හරි. right. බොහොම පරිස්සමින් කරන්න වෙනවා. 127ක් ඉවරයි. ඊට පස්සේ අපි යනවා 128ට. 120 කීයට යනවද? 8ට යනවා අපි. 128. දැන් ත්‍රිකෝණයාගේ කීයද මයි පුතේ ආවේ? 8. අපි ඒක ඊළඟ එකට ඕනි වුණොත් එහෙම 128 කරද්දී මම මේක තියුවේ දැන්ට මේකේ උත්තරෙත් මෙතන තියෙන නිසා හරි. 128 මොකක්ද? අපෙන් අහනවා ත්‍රිකෝණ දෙකකුයි මෙහෙම එකයි දීලා ඒකේ ආගේ අහනවා. මේකේ ආගේ මයි පුතේ අපි දැන් දන්නවා ත්‍රිකෝණී කීයද? 8යි. මෙයා කීයද? 8යි. ඊට පස්සේ මේ දෙන්න කීයද? මේ දෙන්න 22යි. 22යි 8යි 30යි. 30යි 8යි 38යි. එහෙනම් මයි පුතේ මේකේ ආගේ කීයයිද? 38යි. හරි ලේසි, එච්චර අමාරු නෑ. right. ඒකේ ආගේ 38යි. හරිනේ? right. එහෙනම් ඔන්න 128ක් ඉවරයි. අද දවසේ සම්මන්ත්‍රණ මාලාව 131 ප්‍රශ්නයෙන් ඉවර කරනවා. තව ඊටුකට අපිට ප්‍රශ්න තියෙන්නේ 3යි. right. එහෙනම් ප්‍රශ්න 3යි. 128 ගාවට 129. ඉක්මන් කළ කියව ගන්න මයි පුතේ ගාන 129. 129. 10න් 4 දශමයක් විදිහට ලියන්න. මයි පුතාලා හැම කෙනෙක්ම දන්නවා 0.4යි. අපි මේක ගිය සතියේ 100න් 5 100න් 23 ඒ වගේ ගන්නොත් කරලා කියලා දුන්නා. ගිය සතියේ සම්මන්ත්‍රණයේදී. ඊට පස්සේ 130 මල් වට්ටියක පෙති 5 මල් 6ක් තියනවලු. තව තියනවලු පෙති 4 මල් 7ක්. මයි පුතේ පෙති ගාන අහනවා. ඉතින් 5 වරක් 6 30යි, 4 වරක් 7 28යි. එකතු කරාම මයි පුතේ 50 කීයයිද? 58යි. එහෙනම් පෙති කීයක් තියනවද මේ මලේ? මල් දෙකේ 58යි. හරි? right. ඔය අපි කරේ 130. මෙන්න අද දවසේ අන්තිම ප්‍රශ්නය. අද දවසේ අන්තිම එක. right. 131 එන්නෙන්නම ශිෂ්‍යත්ව විභාගේ ලං වෙනවා. හරි? right. ඒක නිසා අපේ හැම පුතෙක්ම මේ දැන් ලොකු සූදානමක් තියෙන්න ඕනේ. මේ මයි පුතේ මෙතන කියනවා
මේ අඹ ගෙඩි දෙකක් දීලා අඹ ගෙඩි දෙකකුයි ඇපල් ගෙඩියකුයි ඇපල් අඳින් තමයි හරි මාමා. ඕක ඇපල් ගෙඩි හරි. සමාන වෙනවලු රුපියල් 65ට. මම මේක මෙහෙම ලියනවා. මේ වගේ ගාණක් ආව මම ලියන්නේ මෙහෙම හරි. රයිට්. ඒකට හේතුකුත් තියෙනවා. මම මෙහෙම ලියන්නේ මෙහෙම ලිව්වම මේ වගේ උත්තරේ ගන්න ලේසියි. මේකම ප්‍රමාණය ඇපල් ගෙඩි දෙකක් හරි. රයිට්. ඒක නිසා වැඩි මුකුත් හිතන්න එපා. ඊට පස්සේ තියෙනවා අඹ ගෙඩියක්. සමානයි 55යිලු. මයි පුතේ මගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? අඹ 3යි ඇපල් 3යි. අඹ 3යි ඇපල් 3යි. අඹ 3යි ඇපල් 3යි. මගෙන් අහනවා ඒකේ මිල. මේ බලන්නකෝ. දැන් මට අඹ ගෙඩි එක මිලයි ඇපල් ගෙඩි එක මිලයි හොයාගත්තොත් මයි පුතේ මේකට උත්තරයක් දෙන්න පුළුවන් නේ. මම දැන් කල්පනා කරනවා මේක දිහා බලාගෙන අඹ ගෙඩි දෙකයි ඇපල් ගෙඩියයි 65යි. ඇපල් ගෙඩි දෙකයි අඹ ගෙඩියයි 55යි. දැන් මොකද කරන්නේ? මට පේනවා එක දෙයක් මෙහෙම දෙයක්. මට පේනවා මේ පැත්ත මං එකතු කරනවා. අඹ ගෙඩි දෙකකුයි අඹ ගෙඩියයි කියන ටික එකතු වෙනවා. ඒකට අඹ ගෙඩි 3යි. මෙතනත් අහන්නේ අඹ ගෙඩි 3ක් නේ. ඇපල් ගෙඩියයි ඇපල් ගෙඩි දෙකයි එකතු කරනවා. අනේ එතකොටත් ඇපල් ගෙඩි 3ක් එනවනේ. එහෙනම් මේ පැත්ත එකතු කරාම අපෙන් අහන කෙනා එනවා. එහෙනම් මයි පුතේ සමාන ලකුණු තියෙන එකේ තේරුම තමයි මෙහා පැත්තේ මේ දෙන්න එකතු කරොත් අර පැත්තේ දෙන්න එකතු කරන්න ඕනේ. එහෙනම් මයි පුතේ 55යි 65යි එකතු කරොත් එහෙම අපිට කීයක් එනවද? 120ක් එනවා. එහෙනම් දැන් ඔටෝම උත්තරය ඇවිල්ලා ඉවරයිනේ. අපෙන් ආන්නේ අඹ 3යි ඇපල් 3යි කීයද? මං කරේ මේ පැත්ත එකතු කරාම ඒක ආවා. මේ පැත්ත එකතු කරාම ඊට පස්සේ 120 ආවා. එහෙනම් අඹ 3යි ඇපල් 3යි 120යි. 100 කියන්නේ මයි පුතේ 20යි. හැබැයි මෙහෙම නෙමෙයි පිළිතුර ලියන්නේ. රුපියල් 120යි. රුපියල් 120යි. රුපියල් 100 කියන්නේ මයි පුතේ 20යි. රු යන්න තියලා ඩොට් එකක් තියුවත් කමන්නේ. හරි? රුපියල් 120යි. right. ඔය හැදුවේ අපි 131. 130 කේද මයි පුතේ 1. right. එහෙනම් ඔන්න අද දවසේ අපි හිතන් ඉඳපු අපේ සම්මන්ත්‍රණ මාලාවේ අදාළ ප්‍රශ්න ටික ඉවරයි. right. දැන් මේ වෙනකොට අපි ප්‍රශ්න 131ක් කරලා තියෙනවා අපේ සම්මන්ත්‍රණ මාලාවට අදාළව. right. දවසකට ප්‍රශ්න 40ක් තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. හරි. සමහර වෙලාවට වෙලා යන ගණන් තිබුණොත් උදාහරණ ගණන් වෙන ඒවා දෙන්න තිබුණොත් එහෙම ඔන්න වෙලාව චුට්ටක් පරක්කු වෙනවා. හරි. ඒක ගැන මුකුත් හිතන්න එපා. අපි පුළුවන් උපරිමයේ වැඩ කරමු. එහෙනම් මයි පුතේ මේ සම්මන්ත්‍රණ මාලාව විභාගේ තියෙන තුරාම තියෙනවා. ඒක නිසා මගේ පුතාලා හැම කෙනෙක්ම එක්රොක් වෙන්න මේ සම්මන්ත්‍රණ මාලාවට. ඔයාලගේ යාළුවෝ ඉන්නෝ නම් එයාලටත් කියන සම්මන්ත්‍රණ මාලාව සම්බන්ධව. right. පුළුවන් තරම් යාළුවන්ට කියලා යාළුවෝ සම්බන්ධ කරන්න ඉදිරියේදී. දැන් මේ දවස්වල දිනින් දින යාළුවෝ සම්බන්ධ වෙනවා අපේ සම්මන්ත්‍රණ මාලාවට. right. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ අලුත්ම නිබන්ධනයකින් මුණ ගැහෙමු. එහෙනම් මගේ පුතාලා ඔක්කොටම ආයිබෝවන් පරිස්සමින් ඉන්න. මේ දවස්වල මේ කොරෝනා වසංගතය නිසා දරුණු වසංගතය නිසා බොහොම පරිස්සම් වෙලා ඉන්න මයි පුතේ. එහෙනම් අපි ඊළඟ දවසේ සම්මන්ත්‍රණ මාලාවේදී මුණ ගැහෙමු. හරි.